මාතෘකාව ගැන ටිකක් වැඩිපුර අපි කතා කරා. මොකද ජාත්‍යන්තර පවුල් දිනයට සමගාමීව පවුලක් කිව්වහම නේද? ඔබට එකපාරටම හිතෙන්නේ කවුද? අම්මා තාත්තා දරුවෝ ටික. හැබැයි පවුලක් කියන්නේ ඒක නෙවෙයි කියන එක අපි ඔබට තේරුම් කරලා දුන්නා සහ ඊට අදාළ කරුණු කාරණා පිළිබඳව කතා කරා. මේ ආච්චි අම්මා නේද? සීයා එතකොට අම්මා තාත්තා දරුවෝ මේ ඔක්කොම එකතු වෙලා සම්බන්ධයෙන් ඉන්නකොට තමයි පවුල ගොඩනගන්නේ. සහ පවුලක තියෙන වටිනාකම ගැන අපි ඔබත් එක්ක කතා කරා. දැන් මේ පවුලත් එක්කම අපි හදවතට ටිකක් වැඩිපුර දැනෙන කාරණාවක් තමයි මේ ආදරය කියලා කියන්නේ. ආදරය ඔබට කොහොමද දැනලා තියෙන්නේ? ආදරය ගැන නම් මම හිතනවා මට වඩා ඔබ දක්ෂයි කතා කරන්න. ආදරය ඔබේ ජීවිතේ හැම තැනදීම දැනিলা තියෙන්නේ නේද? අම්මගෙන් තාත්තගෙන් දරුවන්ගෙන් ඔබේ දෙන්නතාවෙන් පෙම්වතියකින් එහෙම නැත්නම් අපි තනියගෙන් පිළිවෙලකින් හරි මේ ආදරය පවුලේ සියල්ල එකතු කරගත්තා වූ කල අපි හිතනවට වඩා එහාට ජීවිතේ අරගෙන යන්න ජීවිතේ බලවාගෙන යන්න අපිට අවස්ථාව උදා වෙනවා. ඒ නිසා මෙහිදී අන්‍යෝන්‍ය යුතුකම් වගකීම් වඩාත් වැදගත් වෙනවා. යම් ආකාරයක ප්‍රශ්න ගැටලු ඔබේ ජීවිතේට එන්න පුළුවන්. මේ ප්‍රශ්න ගැටලු වළක්වාගෙන කොහොමද ජීවිතේ ඉදිරියට යන්නේ කියන මාතෘකාව පිළිබඳව තමයි අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න මම හිතනවා නිරන්තරයෙන් අත්දැකීම් එක ගත්තාම සහ ඒ වගේ ප්‍රශ්නත් එක්ක හිටපු ගොඩක් අය මේ ප්‍රශ්න වලින් එළියට අරගෙන ජීවිතේ සතුට හොයාගෙන යන්න උදව් කරපු කෙනෙක් තමයි අද දවසේ අපි මැදිරියට කැඳවා ගන්න. ඒ කර්තව්‍ය හරියටම ඉටු කරපු කෙනෙක්. ඒ නිසා ඇය ඔබත් එක්ක කතා කරලා මේ සාකච්ඡාවත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපිට එක්ක සම්බන්ධ වෙන්නේ මනෝවිද්‍යා උපදේශිකා චමාලි අහන්දම අයිබෝන් සුබදැසනක් ඔබට. අයිබෝන් සුබදැසන. ඉතින් දැන් ගිය සතියේ ඔබ බොහොම අපූර්වට අපිට තේරුම් කරලා දුන්නා කොහොමද මේ පවුලක් කියන්නේ මොකක්ද පවුලක් තුළ මොනවද අපිට එකතු කරගන්න පුළුවන් මේ සියලු කරුණු කාරණා ගැන. ඒ අතරතුර මේ අපි ඔබව දැනුවත් කරනවා අද හෝරාවකට වඩා වැඩි කාලයක් අපි ඔබ වෙනුවෙන් සිහින කරන්න සූදානම් ඉන්නවා. 0115 299 අපි මැදිරිය දුරකථන අංකය ඔබ වෙනුවෙන් නිරුත්තයි. ඔබට හිතෙනවා නම් මගේ පැත්තෙන් මගේ පවුලට වෙන්න ඕන දේවල් හරියට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට ඒක තේරෙන්නේ නැහැ. කොහොමද අපි පවුල පිළිතුරු සම්බන්ධ වෙන්නේ? මගේ පවුලේ මොනවද කරන්න ඕනේ? ඔය වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයාවි. ඒ නිසා අපි ආරාධනා කරනවා අපිට අතුමත් දීලා ඔබට තියෙන ප්‍රශ්න ගැටලු විසඳා ගන්න කියන කාරණාව. දැන් විවාහ ජීවිතය ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ. ප්‍රධානම මාතෘකාව ඔබතුමිය ගාවට අනන්ත අප්‍රමාණ අය එන නැති විවාහය ඇතුලේ තමන් බලාපොරොත්තු වෙච්ච සතුට ලැබෙන්නේ අපි අයින් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් කියාගෙන සහ එහෙම අයින් වෙන ගිය ගොඩාක් අය එකතු කරලා එයාගේ සතුට හොයලා දීපු කෙනෙක් විදිහට මේ අත්දැකීම ගැන ඔබේ පෞද්ගලික මතය කියලා අපි කතා බහ ආරම්භ කරමු. ඔව් තිරෙනේ දැන් විවාහය කිව්වම අපි දැන් කතා කරේ පවුල ගැන. ඒතකොට පවුල මූලික වශයෙන් සම්බන්ධ වෙන්නේ නේ ආරම්භ වෙන්නේ විවාහය කියන පදනම මත. එතකොට විවාහය කියන එක සිද්ධ වෙන්න ඕනේ හරියනම් ආදරයත් එක්ක. නමුත් විවාහ වෙන්න විවිධ හේතු තියෙනවා දැන් අද කාලේ නේද? හඳුනගෙන වැඩි කාලයක් ආශ්‍රය කරන්නේ නැතුව විවාහ වෙනවා. ඉතින් යෝජිත විවාහ තියෙන එක ඒ කාලේ සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් ඒ වගේ විවාහය සහ ආදරය කියලා ගත්තහම අපිට මේ ආදරය කතා කරන්න පුළුවන් එක මුහුණු වල තියෙනවා. දැන් ඇමරිකානු ජාතික මේ මනෝවිද්‍යාඥයෙක් හිටියා රොබර්ට් ස්ටර්න්බර්ග්. එයා හොඳ ලස්සන න්‍යායක් ඉදිරිපත් කරා තිබෙන්නේ. ඉතින් මම අද ඒ න්‍යාය හරහා ආදරයේ තියෙන විවිධ මුහුණු වල ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. අපිට පුළුවන් නම් රූපරාමුව අපිට දකින්න පුළුවන් රූපරාමුව මේ වෙලාවේ. මේක ඇත්තටම මේ ආදරය ගැන ස්ටර්න්බර්ග් කතා කරන්නේ ත්‍රිකෝණික විදිහට. ඔබට පේනවා නම් දැන් උඩින්ම තියෙනවා අපි ඉස්සෙල්ලාම ආදරය පටන් ගන්න දැකලානේ ආකර්ෂණය වෙලා. එතකොට ආකර්ෂණය විතරක් තිබුණොත් ඒකේ තියෙන්නේ කාමාශාවක් වගේ දෙයක්. එතකොට එතනදී මේකේ තියෙන වචන ඔක්කොම ස්ටර්න්බර්ග් විශ්ින් පාවිච්චි කරපු වචන තමයි මෙතන තියෙන්නේ. ඉතින් වචනේම අපි අල්ලගන්නේ නැතුව අපි බලමු මෙයා කියන දේ අර්ථය. දැන් මම මේ න්‍යාය ඔබට ඉදිරිපත් කරන්නේ ඇත්තටම මේකේ ගොඩක් ගැඹුරු අර්ථයක් නැතිනම් අපි දැන් සමහර වෙලාවට එනවා පිරිස ඔබ කිව්වා වගේ උපදේශනය ලබා ගන්න. ඒ අය කතා කරනවා එයා කියනවා දැන් අපිට ආද විවාහයක් තුල විවාහයට බාහිර වූ සම්බන්ධතා ඇති වෙනවා. ඉතින් දැන් මේ දේවල් අපිට සම්මත කරන්න බැරි වුණා. අපි ඒව බැලුවොත් ඒවට ගොඩක් සාධාරණීකරණය කළ හැකි හේතු තිබෙනවා. කතන්දරයක් තියෙනවා ඊට පස්සේ නේද? ඊළඟට දැන් මොන කතන්දරේ තිබුණත්
මතිනි මම ඒකත් කියලා යන්න ඕනේ. අපි විවාහයකට පරිබාහිරව දෙයක් කරනකොට එතකොට ඒක වැරදි. සාධක හේතු තියෙන්න පුළුවන්. හේතු තිබුණා වුණා. දැන් අපි මගේ අම්මා බඩගින්නේ. මට කන්න දෙන්න දෙයක් නැහැ. කඩේක තියනවා කෑම. මට සල්ලි නැහැ. මුදලාලි ඉල්ලුවත් දෙන්නේ නැහැ. ඉතින් මට හොරකම් කරන්න පුළුවන්. ඉතින් මම කරන්නේ හේතුවක් නිසා වුණත් හොරකම වැරදි. ඒ වගේ තමයි විවාහ ජීවිතයේදී විවාහයට පරිබාහිරව වෙනස් සම්බන්ධකම් තියාගන්නවා නම් කොච්චර හේතු තිබ්බත් ඒක සමාජ සම්මත අර්ථයෙන්ුත් වැරදි. ඊළඟට අපි දන්නවානේ බෞද්ධ ධර්මයේ පැත්තෙන් බැලුවොත් ඒක මහා බරපතල අකුසලයක්. එතකොට දැන් ඊළඟට තව කෙනෙක් හිතන්න පුළුවන් අනේ මං දැන් මේ මෙච්චර සමහර අය මේ වගේ සම්බන්ධකම් තියෙනවා නේද? මං අකුසලයක් කරලාද? දැන් ඉතින් වැඩක් නැහැ. දැන් සමහර අය කියනවානේ එක මිනිහෙක් මරවලා හිරේ ගියත් එකයි දෙතුන් දෙනෙක් මරලා හිරේ ගියත් එකයි කියලා නේද? අකුසල සම්බන්ධයෙන් එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. එතනදී අපිට අපි දැන් බහල ඇති අඟුලිමාල රහතන් වහන්සේ ගැන ඉතින් 1000ක් පමණ මිනිස්සු මරුවා. නමුත් ඒ ආත්මෙදිම රහත් ඵලය ලබා ගන්න පුළුවන් වුණා නේද? ඒ වගේ මේ අකුසල මෙහෙම නැත්නම් කර්මය කියන විෂයපත්‍ය ඇත්තටම බුදු කෙනෙක්ට විතරයි ඒක හිතා ගන්න පුළුවන්. නමුත් අපිට දේශනා කරලා තියෙන දැනුමෙන් අපි දන්නවා මේ කර්ම ශක්තිය ඔබ දැන් මීට කලින් කතා කරේ ඒ ජ්‍යොතිෂ සම්බන්ධ එතනක් කර්මයම තමයි පාදක වෙන්නේ. ඉතින් මෙතනදී වුණත් දැන් මෙච්චර කාලයක් අපි හිතමුකෝ අපේ සම්බන්ධයක් පවත්වාගෙන ගියා විවාහයට පරිබාහිරව. ඊළඟට අපි අද ඉඳන් තීරණය කරනවා නෑ මම මේක කොහොම හරි නොකර ඉන්නවා. දැන් එතකොට උපන් අකුසලයක් නොකර ඉන්න කරන්න දේ එක වීර්යය. දැන් වීර්යය පාරමිතාවක් විදිහට තමයි බෝසතාණන් වහන්සේ බැලුවේ. ඉතින් මේක අමාරුයි. නමුත් ඒක කරන්න පුළුවන් නම් දැන් අපි අර එකතු කරගෙන ආපු ටික අනිත් පැත්තට රිවර්ස් කරනවා වගේ වැඩක් වෙනවා. හරි. ඒ කියන්නේ ඒම පියවරක් තියපු කෙනෙක් හිතනවා නම් මම දැන් මේ වැරද්ද කරලා ඉවරයි දැන් කරන්න දෙයක් නැහැ කියලා. නෑ එහෙම නෑ. තවම ඔබ ප්‍රමාද නැහැ. ඔබේ ඒ අඩිය පස්සට ගන්න මේ වරද හදාගන්න කුසල වැඩි වීර්ය කිරීමම කුසලයක් කියලා තමයි කියන්නේ. ඊළඟට අපේ දැන් ස්ටර්න්බර්ග්ගේ න්‍යායට ගියාම දැන් යනවා එකක් තමයි ආකර්ෂණය. ආකර්ෂණය විතරක් තියෙන තැනක් තියෙනවා. දැන් ප්‍රේම සම්බන්ධතා පමණක් දැන් විශේෂයෙන් ඔය ලාබාල දරුවෝ එහෙම අතර තියෙන්නේ ඔය ආකර්ෂණය විතරයි. ඊළඟට ඔන්න ආකර්ෂණයත් එක්ක ඊළඟට ගියාම ඒගොල්ලන්ගේ ඇති වෙනවා කිට්ටු ආශ්‍රයක් සම්බන්ධකම් කතා කරනවානේ. එතකොට ඒක මිත්‍රත්වය. මිත්‍රත්වය විතරක් තියෙන දැනුත් තියෙනවා. දැන් මිත්‍රත්වය සහ අර කියන ආකර්ෂණය දෙකම ඇති වුණාම ස්ටර්න්බර්ග් කියන මේක ඇතුලේ තියෙනවා රොමෑන්ස්. අරුමැසියනේ රොමැන්ටික් ආදරය, අරුමැසි ප්‍රේමය. ඒක තමයි එයා දෙන වචනය. ඊළඟට දැන් මොකක්ද මේ මිත්‍රත්වය කියන එක? ඒක තමයි හුඟක්ම වැදගත් දේ. දැන් මේ මම හුඟක්ම කිව්වට මේ කියන අපි මොනවාර තුනම බැලුවම ඒ තුනම එකාකාරීවම වැදගත්. සමසමව වැදගත්. දැන් අපි බලමු මිත්‍රත්වය කියන සාධකය හැබැයි අපිට ගොඩනගා ගන්න පුළුවන් දෙයක්. දැන් ඒක ඇති වෙන්නේ අපි විතර සංවේදනය කරනවා නම් දැන් ඔබ දන්නවා අපි කෙනෙක්ව හඳුනාගත්තාම අපි අර කියන්නේ fall in love නේ ආදරේ වෙලිලා එහෙම ආකර්ෂණයක් ඇති වෙනවා. දැන් එතකොට අපි ඔබට මතක ඇති ඔබත් තරුණ කාලේ මට දරුවෝ බලාගෙන ඉන්නවා. මම දැන් ඊළඟට මම ඒකත් සඳහන් කරමු හින්දා. ඔය තරුණ දරුවෝ අතරේ පාසල් යන දරුවෝ අතරේ පොඩි පොඩි සම්බන්ධතා තියෙනවා. පුතේ මම කියන්න ඕනේ මේවා ඔබට ඔබගේ වයස ඔබගේ හෝමෝනත් එක්ක මේවා ස්වභාවිකව ඇති වෙන හැඟීම් සිතුවිලි. අපිට සිතුවිලි නවත්තන්න ටිකක් අමාරුයි. නමුත් සිතුවිලි පාලනය කරන්න පුළුවන්. ලොකුම දේ තමයි පුතේ ඉතින් කතා බහ කරාට බැලුවට එහෙම කමක් නැහැ. අපිට ඒක එපාම කියන්න බෑ. නමුත් පුතේ කොයිම වෙලාවකවත් ස්පර්ශයකට යන්න එපා. මේ සීමාවන් තුළ වැඳෙමින් ආදරේ අපි මේ අතින් අල්ලන එකේ වුණත් මේ අපේ ස්පර්ශය තියෙන දෙයක්. ඉතින් එතන ඒ තැනට යන්න එපා. ඉතින් කතා බහ කරන්න බොහොම අපේ දැන් අපේ ඔබගේ අම්මගේ කාලේ අපිට පරම්පරා දෙක තුනක් පරණ කාලෙට ගියාම ඒ තිබිච්ච ප්‍රේමය හරිම ලස්සනයි සුන්දරයි අහිංසකයි. ඉතින් ඒක අහිංසක විදිහට
තියාගන්න මේ පාසල් යන දරුවෝ අතර එහෙම පොඩි පොඩි සම්බන්ධකම් තියෙනවා නම් අපිට ඒව හරි වැරදි එපා එහෙම කියන්න බෑ පොදුවේ ඔබ ඒක අත්දකින්න දෙයක්. ඉතින් අම්මලා වුණත් එතකොට කතා බහ කරලා එහෙම ඉන්න එක ඔව් එතකොට එයාට ලොකු වරදකාරී හැඟීමක් ඇති වෙන්නේ එයාට දරුවාට පාඩම් කරන්න බැරි වෙන්නේ සමහර සීමාව කියන එක ඇතුලේ ඉන්න. දැන් ඔන්න මිත්‍රත්වය ගැන අපි ආයෙත් වෙනවා. දැන් ඔය අපි සංනිවේදනය කරලා කතා කරනකොට ඊළඟට ඒ මත ගොඩනගෙන විශ්වාසනීයත්වය. එතකොට ඕනම සම්බන්ධකමක විශ්වාසනීයත්වය ලොකු මෙහෙයක් ඉස්ස කරනවා. විශ්වාසයක් නැති තැන අපිට කිසිම සම්බන්ධකමක් තියාගන්න බෑ. ආදරය නෙමෙයි අපි රාජකාරී කරන තැනකවත් විශ්වාසය නැත්නම් සම්බන්ධ අපිට ඒ යහපත් සම්බන්ධකමක් පවත්ව ගන්න බෑ. ඔබතුමී මට පුංචි බාධාවක් කරන්න ඉඩ දෙන්න. මට මුණ ගැහිලා තියෙනවා. අපි කතා බහ කරලා තියෙන ඇත් එක කතා කරන සමහර දේවල් එක්ක මට හිතෙන කාරණාවක්. දැන් ගොඩක් අය අපි කියන්නේ මේ යාළුවෙලා ඉන්න කාලේ මිත්‍රත්වයේදී අරුමැති කාලේදී මේ අපි තොරතුරු හොමාරු කරගන්නවා නිරන්තරයෙන්. දැන් මම හිතන්නේ මගේ පිරිමි ළමයාත් එක්ක කතා කරගෙන ඉන්නකොට යම් කිසි ආකාරයක මට දැනෙන තව පිරිමි ළමයෙක් දැක්කොත් මම එයාත් එක්ක කියනවා අර පිරිමි ළමයා ලස්සනයි නේද? ඒ වගේ සමහර දේවල් අපි බෙදා හදා ගන්නවා. හැබැයි ගොඩක් අය පෞල් ප්‍රශ්න ඇති වෙච්ච ඇත් එක අපි කතා කරනකොට කියන්නේ කතාවට බැලුවාට පස්සේ ඒ චරිත වෙනස් වෙනවා. Tamanට දැනෙන හැඟීම Tamanට ප්‍රකාශ කරගන්න බැරුව යනවා. ඒ හරහා අර මිත්‍රත්වය කියන එක එකතැනක කැඩෙනවා. සමහර වෙලාවට හොර වැඩක් කරන්න එක්තරා ආකාරයක පියවරක් තියන්නේ ඒක තමයි හොඳයි. වෙන්න පුළුවන්. ඇත්තටම ඔබ අහපු ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන දෙයක්. ඒ කියන්නේ අපේ හැඟීම් ප්‍රකාශ කරගන්න බැරුව යනවා යම් තැනක් එද්දී. අපි ඒක ඊළඟ පියවරට ගියාම ඔකට තවත් තේරෙයි. නමුත් මෙතනදී උනත් අපි දැන් විවාහ වුණාට මිත්‍රත්වය නැති කරගන්න බෑ. දැන් අපි ඊළඟ පියවර ඊළඟ දැන් අර අපි දකින්න නැවතත් ඒ ඡායාරූපේ ත්‍රිකෝණේ ඊළඟ කෙලවර තියෙන්නේ ඒ තියෙන බැඳීම කියන කොටස. එතකොට බැඳීම දෙආකාරයි විවාහ බැඳීම කියන්නේ නෛතික බැඳීම සහ ඊළඟට අපිට තියෙනවානේ සමහර විවාහ වෙලා නැහැ නමුත් අපි වචනේ දීලා ඉමෝෂනල් බොන්ඩ් එකනේ අපි භාවාත්මකව බැඳෙනවා හිතින් බැඳෙනවා. ඊළඟට හැබැයි ඔය විවාහය විතරක් හරි. එහෙම නැත්නම් හිතින් බැඳෙන විතරක් හරි තියෙනකොට ආකර්ෂණයකුත් නැහැ. දැන් අපි හිතමුකෝ විවාහ වෙලා ඉන්න ඊවලා ඒ අය තුල කිසිම ආකර්ෂණ දැන් මේ ආකර්ෂණය කියන දේ තිබුණොත් තමයි අපිට ලිංගික තෘප්තියක් ලැබෙන්නේ. දැන් පවුලක් කියලා ගත්තහම පවුලක වගකීම් අපි ගිය සතියේ කතා කරා. ඒ වගකීම් වලින් එකක් තමයි අමුසැමියන් අතරේ ලිංගික තෘප්තිය ලබා දීම. පුංචි අතරේ ඔබතුමී මට දෙන්න අපි වෙලාව බලලා මේ ගැන කතා කරමු. හොඳයි මනෝවිද්‍යා උපදේශිකා චමාලි හංගම මහත්මිය සමගින් අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ මේ හොඳයි අපි නවත්තමු දැන් කතා කරමු. එතකොට මේ තෘප්තිය නැතුව ගිය තැන තමයි අර සමහර වෙලාවට වෙනස් පරිබාහිර විවාහයට පරිබාහිර සම්බන්ධකම් වලට යන්නේ. මොකද දැන් පවුලක් තුළ ප්‍රජනන ක්‍රියාවලියත් එක වගකීමක්. එතකොට ප්‍රජනන ක්‍රියාවලියක් ඇති වෙන්න තමයි එහෙම නැති වුණා දැන් හැමදාම මේ දරුවෝ හදාගන්න එහෙම කරන්නේ නැහැ. එතකොට ලිංගික තෘප්තිය කියන දේ තමයි එතනදී වැදගත් සාධකය වෙන්නේ අමුසැමියන් ඉවල අතර. ඊළඟට දැන් අපි හිතමුකෝ විවාහ වෙලා ඉන්න නමුත් එහෙම ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මිත්‍රත්වයකුත් නැහැ. දැන් ස්ටර්න්බර්ග් කියනවා නිකම් බැඳීමක් විතරක් තියෙනවා. විවාහ බන්ධනයක් තියෙනවා ගිවිසුමක් තියෙනවා. ඒකට ස්ටර්න්බර්ග් කියන වචනේ තමයි බොල් ප්‍රේම empty love. නේද? මේ මමත් හිතනවා ඒක හරි කියලා. ඉතින් නිකම්ම ගිවිසුමක් එහෙම පවුල් අපිට ඕන තරම් මොන ගැහිලා තියෙන විශේෂයෙන් උපදේශනයට එනවා. මට මගේ ස්වාමියා ගැන කිසිම හැඟීමක් නැහැ. එහෙම කියලා සමහරවිට පවුලේ ඕමනාවට නැත්නම් සත්‍යය තරතරම නිසා සිද්ධ වෙච්ච බැඳීම්. ඔව්. ඒක තමයි. ඊට පස්සේ අනිත් එක ඔය බැඳීම් වලදී තව දෙයක් තමයි විවාහ බන්ධනයට එකතු වෙනවා හඳුනාගත්ත ගමන්ම. දැන් ඔතන තව එකක් තියෙනවා මේ ආදරයේ රසායනික chemistry of love. එතකොට එහෙම කිව්වහම දැන් අපි හැමෝම දකින හැම කෙනෙක්ටම කැමති හිතෙන්නේ නැහැ. අපි සමහර කෙනෙක්ට සමහරකට රූපෙන් ගැලපෙන්නේ නැහැ. කිසිම දෙයක් ගැලපෙන්නේ නැහැ. නමුත් අපි අමුතු
ආකර්ෂණයක් එනවා. දැන් ඒක වෙන්නේ අපේ තියෙන මේ රසායනික තත්ත්වය උඩ. දැන් අපිට ඉව කරලා අඳුන ගන්න බැරි වුණාට අපේ මේ ඇඟේ තියෙන සුවඳක්. ඔබට කියනවා ෆෙරමෝන්ස් කියලා. දැන් සතුන් තමන්ගේ විරුද්ධ ලිංගිකයා එහෙම නැත්නම් පාර්ට්නර් නේද? සතුන්ට කෙනෙක්ව හොයාගන්නේ ඔබ දකින්න ඇති ගිහලා ඉව කර බලනවා. දැන් මිනිස්යාට ඇත්තට මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට මොලයක් බඩයක් තියෙනවා. ඒක නිසා අපිට කෙනෙක්ව අපිට දැනෙනවා කියලා අපි කියන්නේ. ඔව්. මේ අර හින්දි වචනේ තියෙන කොච් තමයි මොකද්ද වගේ කියලා හිතනවා. ඉතින් එන්නේ ඒ වෙන්නේ අර ෆෙරමෝන වල ක්‍රියාකාරීත්වය අපි ඒක ගැළපීමක් තියෙනවා දැන් හැම වෙනවා. හැබැයි දැන් ඕක වුණා කියලා අපි හැමදාට එක විදිහට තියෙන්නේ. දකින්නයි ටික කාලයක් යනකොට එපා වෙලා යන්නේ ඔන්න ඕක කියලා තමයි. දැන් මේ ෆෙරමෝන බලපෑම තියෙන්නේ මාස 3-4ක් යනකම් උපරිමයට තියෙනවා. මාස 2ක් විතර යනකම් ඊළඟට ඕක ටික අඩු වෙගෙන යනවා. මාස 6ක් විතර යනකොට අඩුම වෙලා ගිහින්. ඒ නිසා අපි විවාහයකට යනවා නම් විශේෂයෙන්ම දෙන්නේ හඳුනගෙන අඩු ගානේ මාස 6ක් හොඳට ආශ්‍රය කරන්න මිත්‍රත්වය ගොඩනගා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. දැන් අපි බලමු. ආකර්ෂණය අඩු වුණා කියලා මාස 6කට වැඩි විවාහයක් පවතින්නේ නැද්ද? ඒකක් නෑ. විවාහයක් පවතිනවා. අවුරුදු 20 30 අවුරුදු 30 40 ජුබිලි ගන්න අය ඉන්නවා නේද? ඒතකොට එහෙම වෙන්නේ දැන් අර මිත්‍රත්වය කියන එක ගොඩනගාගෙන ගියාම ආකර්ෂණය වියකිලා යනකොට මිත්‍රත්වය අනිත් පැත්තෙන් ගොඩනගෙන එනවා නම් ඔන්න මේක සමහරේකාවකට ඔන්න එතකොට ඒ වගේ විවාහ තමයි පවත්ව ගන්න පුළුවන්. ආකර්ෂණයට නම් විතරක් පුතේ දුවේ දැන් පුතාලා දුවලා විතරයිනේ විවාහ වෙලා නැත්නම් අම්මත් ඒක කියලා. ඒ ආකර්ෂණයට විතරක් නම් විවාහ වෙන්න නම් හිතන්න එපා. අපි දැක්ක ගමන් දැන් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ඔස්සේ හරියට ඒ වගේ සම්බන්ධකම් ඇති වෙන අපි දකින පුතේ ඒවා 90%ක්ම ආකර්ෂණ සහ එතන ඇතුලේ එන්ටි ලව් එකත් අපි ඕන තරම් දකින්නවා නේද? සමහර බොරු ප්‍රයෝග පාවිච්චි කරලා ආදරේ උකහා ගන්න උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉන් රැවටීමට පත් වීම සහ එතනින් එහාට ගොඩ නැගෙන්න බැරුව මිනිස්සු ජීවිතේ පීඩාවට පත් වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඔව් අර කියන ආකර්ෂණයත් එක්ක විවාහ වෙනවා. බැඳීම ඇති කරගන්නවා. මිත්‍රත්වය කියන සාධකය අපි තවත් දුරටත් ඒ කතා කරමු. ඒක හැදිලා නැහැ. ආකර්ෂණය නැතුව යනවා ටික කාලයක් යනකොට අන්න එතකොට අර ඉතුරු වෙන්නේ බැඳීම විතරයි. එතකොට ඒක බොල් ප්‍රේමයක් බවට පත් වෙනවා. පුංචි අවස්ථාවක ඔබට මට දෙන්න මේ දැන් මේම කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න බෑ. ඒක මේ මොන ගහින්න ඕනේ වගේ හැඟීමක වෙන්න කෙනෙක් නම් 0114 36 76 36 0114 36 76 36 අංකය හරහා ඔබට පුළුවන්. මනෝවිද්‍යා උපදේශිකා චමාලි අහංගම ඇයව සම්මත කරගන්න. මේ සමහර දේවල් තියෙනවානේ කාටවත් කියන්න බෑ. සමහර දේවල් අපි කියන්න කැමතිත් නෑ. හැබැයි ඉතින් තනියෙන් හිර කරගෙන සඳ කරගෙන එහෙම ඉන්නත් බෑ. මොකද එතකොට අපිම තනියෙන් පීඩාවට පත් වෙනවා. ඒ කියන්නේ Tamanගේ පෞරුෂය මතය පදනම් වෙනවා. එහෙම කෙනෙක්ට ඔබතුමිය හම්බ වෙලා එහෙම කතා බහ කරලා ඉඳ ගන්න පුළුවන් නේද? හරි. දැන් අපි කතාවේ ඉතුරු ටිකට යමු. අපි නැවතත් ඒ ඡායාරූපය මම හිතන්නේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දකින්න ගමන් අපි කතා කරමු. එහෙනම් මිත්‍රත්වය කියන තැන කොහොමද පවත්වගෙන යන්නේ කියන එක. එකක් සංනිවේදනය. දැන් මොනවද අපි සංනිවේදනය කරන්නේ? අපි ඒක කතා කරමු. ඒත් එක්කම ඔබට ඡායාරූපය තියෙන නිසා මම කියන්න අපිට තියෙනවා එකට එකතු වෙලා සැලසුම් කරන්න. දැන් ජීවිතේ සමහර වෙලාවට අපි ගාවට ගැටලු ඉදිරිපත් කරනවා. ස්වාමි පුරුෂයා සැලසුම් කරලා බිරිඳ එක ගැන දන්නේ නැහැ. බිරිඳ සැලසුම් කරලා ස්වාමි පුරුෂයා දන්නේ නැහැ. ඔන්න එතකොට එකට සැලසුම් කරලා නැහැ. අපි අවුරුදු 5ක 10ක අනාගතය සැලසුම් කරන්න ඕනේ එකට. හැමතිස්සෙම දරුවෝ ගැන උනත් එකට සැලසුම් කරන එක. ඊළඟට දැන් මම කියන්නම් කියලා කිව්වේ සංනිවේදනය. මොනවද අපි සංනිවේදනය කරන්න මොනවද අපි කතා කරන්න ඕනේ? ඇත්තටම අර අපි කියපු ආකර්ෂණය කියන පැත්ත අපේ ලිංගික ජීවිතේ අපි තෘප්තිමත්ද? ඇයි එහෙම නොවුනේ? එහෙම කතා කරන්න ඕනේ. ඉතින් මොනවද තියෙන දැන් අපි මේ වගේ මාතෘකා ඇත්තටම කතා කරන්නේ. අපි අමුසැමියෝ අදින නැතනේ පැත්ත හැරිලා නිදා ගන්න තැන තියනවා නේද? නමුත් අවස්ථාව ලැබිච්ච වෙලාවට අපි අනිවාර්යයෙන්ම ඔබ මං ගැන තෘප්තිමත්ද? මම ඔබ ගැන තියෙන හැඟීම මේක කියන ඒ දේ කතා කරන්න ඕනේ. ඊළඟට ඔය සංනිවේදනය කිව්වහම කොයි වෙලාවෙද කතා කරන්න ඕනේ? මොන වචනද කතා කරන්න ඕනේ? කොතැනද කතා කරන්න ඕනේ? කවුරු ඉන්නකොටද කතා කරන්න ඕනේ? මේ වගේ දේවල් ගොඩක් කල්පනා කරන්න ඕනේ අපි සංනිවේදනය කරද්දී. ඊළඟට අපි හිත රිදෙන දේවල් තියෙනවා නම් කතා කරන ඇත්තටම සමහර
රජ කෙනෙක් හීනයක් දකිනවා මේක ඉන්දියාවේ රජ කෙනෙක් කියලා හිතමුකෝ මම අහලා තියෙන විදිහට කතාව. ඉතින් හීනයක් දකිනවා දත් ටික සේරම හැන්නවා යාගේ. දැන් අර සිහින තෝරන්න ගෙන්නලා අහනවා මම මෙහෙම හීනයක් දැක්ක මොකද්ද මේකේ තේරුම? ඉතින් සිහින තෝරන්න හරි දක්ෂ අය ඒ කාලේ හිටපු. එයා කියන කල්පනා මේ බලලා දත් ටික සේරම වැටෙනවා කියන්නේ ඔබතුමාගේ පරම්පරාවේ හැමදෙනාම ඔබතුමාට කලින් මිය යනවා. ඔබතුමාගේ පවුලේ හැමදෙනාම. එතකොට එයාගේ බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා, අම්මා ඉන්නවා. දැන් මේ රජුරන්ට කියනවා ඔබතුමාට කලින් ඔක්කොම මැරෙනවා. එහෙම තමයි කිව්වේ. රජුරන් තරහා යනවා. රජු කරන්නේ ආව ගිහින් හිර කරනවා. ඊට පස්සේ දැන් ඔය සිහින තෝරන තව ගොඩක් ඉන්නවනේ නිසා එක්කෙනෙක් ගිහින් අහනවා අර හිර කරපු එකලානේ ඔබ මොකද්ද කිව්වේ? මොකද්ද මේ වුණ ප්‍රශ්නේ? ඊට පස්සේ කියනවා මම මෙන්න මේ හීන තමයි රජතුමා දැකලා තියෙන්නේ මම මේක කිව්වා. ඉතින් යා දැන් අනිත් දෙවනි කෙනා කියනවා ඔව් ඒක තමයි හරිද? නමුත් ඔබ කියපු විදිය වැරදි. මම රජුරවන්ට ගිහින් මොකද කියන්නම් කියලා රජුරු ගාවට ගිහිල්ලා ආයෙත් අහනවා මොකද්ද ඔබ දැක්කේ? හීනේ එකමයි. ඊට පස්සේ කියනවා පස්වාන් දහසකට බුදුවන රජතුමනි ඔබතුමාට තමයි ඔබගේ පරම්පරාවේ දීර්ඝායුෂම තියෙන්නේ. රජුරවන්ට හරි සතුටුයි. දැන් පරම්පරාවෙම දීර්ඝායුෂ තියෙන යාට නම් යනම අන්තිමට මැරෙන්නේ. කලින් අනිත් ඔක්කොම මැරෙනවා. එකම කතාව කියපු විදිහ වෙනස්. ඉතින් අපිට මේ සංවේදනය කියන දේ මොන සම්බන්ධකමක් තොර වුණත් විශේෂයෙන් අපි අද කතා කරන්නේ අමුසැමි සම්බන්ධතාවයෙන්. හින්දා ඔය සංවේදනය කියන දේ අපි අර මෙයා දැන් මගේ හස්බන්ඩ් එයාට මට ඕන දෙයක් කියන්න පුළුවන්. මම ඔය ප්‍රශ්නෙට උත්තරයක් අහන්නයි ඔබෙන් හිටියේ. මෙහෙම කරමු අපි පුංචි විරාමයක් අරගෙන ඇවිල්ලා ඒ ටිකක් පුළුල් මාතෘකාවක් නිසා විශේෂයෙන් අමුසැමයන් විදිහට ඔබේ අතරත් යම්කිසි හෝ ආකාරයක දුරස්ථභාවයක් තියෙනවා දෝ කියලා ඔබට හිතලා තියෙනවා නම් මම හිතනවා මේ කතාව ඔබට වැදගත් වෙයි. නැත්නම් ඉතින් ආදරය කියන්නේ අපේ හැමෝගෙම ජීවිතවල තියෙන එක කොටසක්. ඒ නිසා ආදරය ගැන අපි කතා කරන්නේ පවුලේ වගේ කීමුත් එකතු කරගෙන මේ කතාවහත් එක්ක වැදෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. අපි පුංචි විරාමයක් කරගෙන සිකරාදා. පියුම් විලතුලින් ඔබ නැවතත් මට ගැහෙන්න සෝදානම්. මේ පවුල ගැන කතා කරද්දී අය මේ පිළිබඳව කතා කරා. අද ටිකක් වැඩිපුර අපි පවුල ගැන කතා කරනවා. අපි පොත තැනක තමයි චමනි මහත්මිය නතර කරේ. මේ කියන්නේ ආදරේ දී වචන හුමාරු කර ගැනීම. ඒක තැනකදී මේ මම දැකලා තියෙනවා දැන් අපි ආදරය කරන කාලේ අපි විවිධ වචන කියනවා මිසුදු බබා හැටියා ඔය වගේ විවිධ වචන පාවිච්චි කරනවා ආදරේ වැඩිකමට. හැබැයි කසාද බැලුවාට පස්සේ ගොඩක් වෙලාවට සමහරට ඒ පුරුද්දට ඒ නමින් ආමන්ත්‍රණය කරන අපි දැකලා තියෙනවා. හැබැයි මේ වචනේ අපි ඔය කියන්නේ ටෝන් එක කියලා කියන්නේ කතා කරන ශබ්දයේ ඉඳලා කතා කරන වචන වල ඉඳලා මේ පොච්චි වෙනසක් කසාද බැලුවාට පස්සේ මේක වෙනස් වෙනවා. මේකට විශේෂ හේතුවක් තියෙනවද සහ ඔය කියන ප්‍රශ්නේ තියෙන්නේ බලපාන්නේ මේකද? දැන් නිතර දකින්න කුකුලගේ කර්මලේ පාට වෙනස් වෙලා නෙපේ. ඔව් ඒක කියනවා නේද? ඕක තමයි වෙන්නේ. ඉතින් අපි නිතර දකින්නකොට අපි කුළු පාග වෙනකොට අපිට ඉතින් අර හොඳට පුරු වෙනකොට වැඩි ගණන් ගන්න. ඉතින් අපි ඇත්තටම ඉතින් ඒක ගොඩාක් තැන්වල වෙනවා. අපි දැන් ඉස්සර බොයිෆ්‍රෙන්ඩ් නම් නේද? ප්‍රේමවතා කාලේ ප්‍රේමවතිය කාලේ හම්බ වෙන්න යනකොට කොහොමද යන්නේ? ගෙදර ඊට පස්සේ ඉන්නකොට කොහොමද ඉන්නේ? අපි ගණන් ගන්නේ නැහැ නේ. ඉඳලා හිටනවත් අපි ඇත්තටම වැඩ තියෙනකොට එහෙම කරන්න අමාරුයි. එහෙම ඒක මේ ප්‍රායෝගික නැහැ ටෙලිනාට්‍යවල පෙන්නනවා, චිත්‍රපටිවල පෙන්නනවා වගේ. නමුත් ඉඳලා හිටනවත් සතියකට සැරයක් අපි ඒකයි කියන්නේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා නේද? ඒකාකාරී ගතිය නිතර මිදෙන්න බලන්න ඕනේ. එක්ක පුළුවන් විදිහකට පුළුවන් හැටියකට අපි එළියට යන්න ඕනේ. ගිහිල්ලා පොඩක් ඇවිදලා එන අපි දැන් ඕන තරම් තියෙන ලස්සන තැන් රටේ හදලා මංසීරු ඇවිදින මංසීරු හැබැයි ඒ වගේ තැන්වල ඇත්තට පොඩක් ඇවිදලා හරි එන්න පුළුවන් අපිට ගොඩක් වියදම් කරගන්න බැරි අය ඉන්නවනම්. ඉතින් ඒකම චුට්ටක් ඒතර එළියට යනකොට අපි අතරම පොඩක් දැස්සේ යන්නේ. ඉතින් එතකොට අපිට අපි ඒකාකාරී භාවයෙන් මිදෙනවා. ඉතින් එහෙම ගෙදර වුණත් හැමදාම එකට එක විදිහට කන එක. දැන් මම මේ පෞද්ගල ටිකේ දැක්ක සමාජ මාධ්‍යවල මේ ෂෙයා වෙනවා. විස්තර දෙක කියලා වීඩියෝ එකක්. එතකොට ඒකේ අහනවා තම්බලද බැදලද? තම්බලද බැදලද? ඉතින් මම කල්පනා කරා ඇත්තටම දැන් තම්බල බැදලා විතරක් ඒක විතරක් අපි ඒක හිතන්නේ. අපිට පුළුවන් එතනින් හරි ගිහලා කොන්ට්‍රැක්ට් එකක් හදාගන්න, ඔන්නත් එකක් හදාගන්න නේ. ඊළඟට බද්ද පිටුද කියලා දැන් වයිෆ් ඇහුවම හස්බන්ඩ් ඇත්තටම ඔයා කැමති නම් බස්, ඔයා කැමති නම් පිටු මේක නෙමෙයි වෙන්න ඕනේ. හස්බන්ඩ්ට පුළුවන් දැන් පහුගිය ටිකේ අපි ගෙදර හිටියේ YouTube තියෙනවා ගොඩක් අය ඒවා පාවිච්චි කරනවා. දැන් හස්බන්ඩ් තිබුණා
බබා ඔයා ඉන්න අද මම ඔයාලට හරි හදලා දෙන්නේ. කියන්නකෝ මොනයිනේ බන්ද පිටු දෙක හතරේ දෝලනේ වෙන්නේ. මිනිස්සුන්ට වෙන්නේ ඔකයි. අපි හරියටම ඒකාකාරී භාවයේ ඉන්නවා. ඊළඟට අපි හිතන සංසාර ස්වාමි පුරුෂයා හිතනවා වයිට් එක කැමති විදිහට මම බේන්දර කැමති විදිහට එයා කරපො දෙන්නේ. එයා හිතනවා ඒක තමයි ආදරේ. නමුත් බේන්දරේ පැත්තෙන් එයා හැමදාම එකම දේ කර ඉඳලා බිරිඳට එපා වෙලා ඉන්න පුළුවන්. එයා අර ප්‍රශ්නේ අහන්නෙම වෙන දෙයක් හිතේ තියාගෙන දැන් තේද කෝපෙද කියලා අහන්නේ එයාට දැන් හිතාගන්න බැරි නේද එපා වෙලා හින්දා. ඉතින් එතකොට හස්බන්ඩ් කියන්න පුළුවන් නෑ අපි අද රණවලා එකක් සම්බලමු. ඒ වගේ දෙයක් කියන්න පුළුවන්. අර කහකුරු ටිකකුත් ගෙදර තියෙනවා. රණවලා සම්බලමු. ඒ වගේ ටිකක් වෙනස්. එතකොට අර අපි රාමුවෙන් එළියට ගියාම අපිට පොඩි නිදහසක් දැනෙනවා. දැන් මම අර කිව්වා වගේ ස්වාමි පුරුෂයා හිතනවා බිරිඳ මෙහෙම හිතනවා ඇති කියලා. බිරිඳ හිතනවා ස්වාමි පුරුෂයා මෙහෙම හිතනවා ඇති කැමති ඇති කියලා. නමුත් අපිට ඇත්තටම හිතා ගන්න බෑ අපේ විරුද්ධ ලිංගිකයා. දැන් ස්වාමි පුරුෂයාට බිරිඳට ස්වාමි පුරුෂයා කියන්නේ විරුද්ධ ලිංගිකයා. අපේ ඇත්තටම හරියට නිකන් වෙනස් ලෝක දෙකකින් ආවා වගේ. මේ ගැන සමීක්ෂණයක් කරලා තියෙනවා, පරීක්ෂණාත්මක සමීක්ෂණයක් කරලා තියෙනවා ඩොක්ටර් ජෝන් ග්‍රේ කියලා. එතුමාගේ පොතේ ඔබනේ මේ සතුටු වෙනවා. අපිට මම හිතන්නේ මේ පොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ පොත හරහා ඔබට පුළුවන්කම තියෙනවා මේ දකින්න. හරි. ඒ ඇතුළත අපි කතා බහ කරමු. ඔව් මේ men are from Mars, women are from Venus කියලා තමයි එතුමා මේ පොත ප්‍රකාශයටපත් කරන්නේ. එතකොට මේක නම් ඒකේ ඇත්තටම දෙවෙනි කොටස, පළවෙනි කොටස තියෙන්නේ men are from Mars, women are from Venus කියලාමයි. ඊළඟට ඒකේ සිංහල පරිවර්තනයක් තියෙනවා. මේකට වැඩි ඔබට මේක තේරෙනවා. මේක තමයි men are from Mars, women are from Venus එක. හොඳයි. දැන් අපිට පොත් දෙකම දකින්න පුළුවන්. ඔව්. ඊළඟට මේක තමයි පරිවර්තනය දෙලෝකින් අවුට් කියලා ඔබට ආර්යරත්න චන්ද්‍රවංශ කියන මහත්මයා ඒක පරිවර්තනය කරලා තියෙනවා. ඔබට පුළුවන් නම් මේක කියවන්න. දැන් මේකෙදි සංහරණ දැන් දෙලෝකින් අවුට් මෙන් මාර්ස් සහ වීනස් කියන ලෝක දෙකෙන් ඇවිල්ලා කියලා තමයි ඩොක්ටර් ජෝන් ග්‍රේ කියන්නේ. ඒ තරම් වෙනස්. දැන් ඇයි ඒ තරම් වෙනස් වෙන්නේ? හේතු ගොඩක් තියෙනවා මේකට. අපි කාන්තාව පුරුෂයන් කියන්නේ ඇත්තටම මේ වෙනස් ಜಾති දෙකක්. එකක් අපි ජීව විද්‍යාත්මක බැලුවාම අපේ හෝමෝන වැඩිපුර අපිට තියෙන හෝමෝන වෙනස් එක එක්කෙනා දෙපිරිසට. ඊළඟට අපේ ශරීර ශක්තිය වෙනස්. ශරීර ශක්තිය ගැන කතා කරාම අපි ඔය අයිතීන් ගැන කතා කරන අපි ඊතර කිව්ව සඳහන් කරාම කාන්තා අයිතීන් කියලා එකක් නේද? එතකොට ඇයි මේ විශේෂයෙන් කාන්තා අයිතීන් කියලා එකක් කියන්නේ? කාන්තා සංවිධාන තියෙනවා. එතකොට ඇයි මේ පුරුෂ අයිතීන්, පුරුෂ සංවිධාන කියලා විශේෂයෙන් නැත්තේ? දැන් මේකට හේතුව තමයි කාන්තාව තමයි වැඩිපුර පීඩනයට ලක් වෙන පිරිස. දැන් ඇයි පීඩනයට ලක් වෙන්නේ? බුද්ධිය නෙමෙයි ඒකට හේතුව. ශරීර ශක්තිය තමයි මූලික හේතුව. දැන් ඇයි අපිට ශරීර ශක්තිය අඩු වෙලා තියෙන්නේ? ඒ වෙලා තියෙන්නේ අපි පරිණාමයක් වෙලා නේ අපි දැන් මේ විදිහට ඉන්නේ. අපි දැන් වනාන්තරයේ ඉන්නකොට කාන්තාවට WhatsApp වෙන එක ඒ දවසට වුණා. එතකොට එයාට අද වගේ සංපාරක්ෂක තුවා තිබුණ නැහැ. එතකොට එයා රුධිර වහනය වෙන දවස්වලට අනාරක්ෂිතයි. සතුන් එයාව කන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට කාන්තාව හිටියේ ගුහාවක ලැනක එක තැනක. ඊළඟට දවස් 5-6ක් මාසෙකටනේ. ඊළඟට එයා ගැබ්බර වෙනවා. එතකොට එයාට මේ කැලේ දැන් පාරවල් තිබුණ නැහැ නේ. එතකොට අර ගස් දැල් එක හැප්පෙන්න බෑ. එහෙම එකක් තිබුණා. ඊළඟට දරුවා ගැබ්බර වුණාම ඊළඟට දරුවා ලැබුණාම දරුවාත් එක්ක කාලයක් යනවා. ඊළඟට ආයෙත් ගැබිනියක් වෙනවා. ඔහොම තමයි ඒ කාලේ කාන්තාව හිටියේ. කාන්තාවට වනාන්තරයත් එක්ක හැප්පෙන්න විශාල ශක්තියක් අවශ්‍ය වුණේ නැහැ. එයාට තිබුණා රැක බලා ගැනීම. ඒකද අපිට තියෙන ගොඩක් මේදය. ඉතින් කාන්තාව රවුම් ශරීරයක් තියෙන යන්නේ අපිට වැඩි මේදය දෙන පුරුෂයින්ට වඩා ඒ මොකද අපි උණුසුම දෙන්න තමයි අපේ ශරීරය ජීව විද්‍යාත්මකව ස්වභාවිකව හැදිලා තියෙන්නේ. ඒක එක හේතුවක්. ඊළඟට දැන් ඔය විදිහට ආවම අදටත් ඉතින් අපිට ඔය කියන අමාරුවල් ටික හැමෝම තියෙනවා. පුරුෂයෙකුට සිදු නොවන තුනක් අදටත් අපිට වෙනවා. ඕසක් වීම සිද්ධ වෙනවා. ගැබිනියක් වෙන එක සිද්ධ වෙනවා. කිරියැරීම කියන සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා තුනම සිද්ධ වෙන්නේ
ඔය පරිණාමයත් එක්ක වෙන්නේ නැති එහෙම ආවහම අපේ පෙනහලි වල ප්‍රමාණය ටිකක් පොඩි. කුඩයි පුරුෂයෙකුට සාපේක්ෂව. දැන් එහෙම වුණාම අපි ගන්න ඔක්සිජන් ප්‍රමාණය ටිකක් අඩුයි පුරුෂයෙකුට සාපේක්ෂව. දැන් එතම බර තියෙන කාන්තාවක් සහ පුරුෂයෙකුට අපි කිව්වොත් ගඩොල් 1000ක් මේ කොනේ ඉඳන් අනිත් කොනට ගෙනියන්න කියලා. කාන්තාව කලින් වෙනසටපත් වෙනවා පුරුෂයෙකුට කලින්. ඉතින් ඒ වගේ දැන් අපිට ශරීර ශක්තිය අදිනුත් අපි අඩුයි. ඊළඟට අපි පොඩි කාලේ ඉඳන් අපිව හදන්නේ වෙනස් විදිහටනේ. ගෑනු ළමයිලු පොඩි නිකන් පෞරුෂය සම්බන්ධව ගත්තාම නේද? මම එහෙම මොකක්ද එකක් තියෙනවා පිළිමි ළමයිලා ටිකක් වැඩිපුර දැන් ඔයගොල්ලෝ පුරුෂ මූලික සමාජ ක්‍රමයේ බලපෑමත් උතන තියෙනවා. මේක එක හේතුවක් නිසා වෙන හින්දා නෙමෙයි. ඒකට කාන්තාව ගත්තාම පුරුෂයාට වඩා හුඟක් වෙනස්. විශේෂයෙන් අපේ සමාජය ඇසුරු කරන විදිහට වෙනස්. ඊළඟට එතකොට අපිට කොයි වෙලාවකවත් තේරෙන්නේ පුරුෂයා ඇයි මේ මෙච්චර යාළුවෝ ආශ්‍රය කරන්නේ මේ අපිත් යාළුවෝ ආශ්‍රය කරනවට අපි මෙහෙම කරන්නේ නැහැ කියලා අපිට හිතෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වෙනස්කම් තමයි ඇත්තට මේ පොත් දෙක හරහා තියෙන්නේ. ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු ගොඩාක් තියෙනවා කියවන්න. ඊළඟට අපේ සාහිත්‍යය තියෙනවා මෙන්න මේ පොත් දෙක ඔබට පුළුවන් නම් කියවන්න. මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා කියන කෘතීන් දෙක චූටි පොත් දෙකක්. ඔබ ගොඩාක් කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්ත කෘතීන් දෙකක් හැබැයි මම මේ කියනේම ඔබ කරලා තියනවද දන්නේ නැහැ. ඔබ බැලුවොත් මලගිය ඇත්තෝ කතාවේ තියෙන්නේ දැන් පුරුෂයාගේ පැත්තෙන්. මේකේ ඉන්න චරිතය පුරුෂ චරිතය පැත්තෙන් එයා ලියපු කතාව. එතකොට ඒකේ අපිට හිතෙනවා අනේ මේ මෙයාගේ හින්දා මේ වරද හින්දා මේක සිද්ධ වුණේ නැහැ. අපිට හිමි කාලේ හම්බවන්නේ මේ වෙලාවේ. හොඳයි. ඉතින් ඔබ කියවන්න උත්සාහ කරන මේ මාතෘකාව ඊටම පුළුල් මාතෘකාවක්. නමුත් අද දවසේ අපිට මේ පම්මනයි ඔබත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ. නමුත් ලබන සතියේත් අපි මේ වෙනුවෙන් කාලය වෙන් කරගනිමු. අපි මේ මාතෘකාව පිළිබඳව කතා කරමු. අවසානයේ අපිට අවශ්‍ය වන්නේ ඔබ යහපත් පෞල් ජීවිතයක් ගත කිරීම. ඔබ බලාපොරොත්තු වෙන සතුට ඔබේ පවුල හරහා ඔබට ලැබෙනවා නම් ජීවිත ජයග්‍රහණය කරා යන්න නේද? අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ එයයි ඒ ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ අපිට එක්ක සම්බන්ධ වුණේ මනෝවිද්‍යා උපදේශිකා චමාලි අහංගම. ඇයට ස්තුතිවන්ත වෙන්න පෙර ආතුව ඇගේ දුරකථන අංකය මම නැවතත් ඔබට මතක් කරන්නම්. 0114 36 36 36 කියන දුරකථන අංකය හරහා ඇයව සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ වටිනා කතා බහ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණාට අද දවසේ ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. මනෝවිද්‍යා උපදේශිකා චමාලි අහංගම ආයුබෝවන් කියලා සම්බන්ධ. ආයුබෝවන්. හොඳයි. ඉතින් අපි පුංචි විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ. අපි කතා කරපු මාතෘකාව සනකීන්ට බාධාරය කරනවා නම් මේ කතා බහ ඔබට වඩා වැදගත් වේ. විරාමෙන් අනතුරුව නැවතත් අපිට එකතු වෙන්න කියලා මතක් කරනවා. මේ සිකුරාදා ෆිල්ම් එක.